समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සබ්දං අනත්තා ගානං අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රස අනත්තා කායං අනත්තා පොට්ඨබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති අතිපූජනීය ලෝකවාසී මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ භාවනාව දියුණු කර ගැනීමට හේතු වෙන දහම් කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව. අපි කලින් දවසේ කතා බහට ගත්තේ රහතන් වහන්සේ නමක් පිළිබඳව ඒ උතුමන් වහන්සේලාගේ ඒ අවබෝධ කර නිර්වාණ ධර්මයාගේ ස්වභාවය පිළිබඳව තමයි කලින් දවසේ අපි සාකච්ඡා කළේ විරාග සංඥා සහ නිරෝධ සංඥා වශයෙන්. ඉතින් අපි දන්නවා ඕනෑම භාවනාවක් තුළින් කෙනෙක් වෙනස් වෙනවා කියලා. අපි දන්නවනේ අපේ හිතින් අපි යමක් වැඩි වාර ගානක් ඇසුරු කළොත් ඒ ඇසුරු කරපු දෙයට අනුකූලව අපේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට දැන් අපේ තරුණ සමාජයේ ඉන්න තරුණ දූ දරුවෝ මොකද කරන්නේ? ඔය විවිධ රටවල් වල ඉන්න හරි අපේ රටවල් වල ඉන්න හරි විවිධ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට කැමැත්ත ඇති වෙලා එයාලා ඉන්න ඔය විවිධ සිනමා වගේ දේවල් පැය දෙක තුන බලනවා කියන්නේ ඇසින් හිතින් ඒව ඇසුරු කරනවා. එහෙම එක දිගට යම්කිසි තමන් කැමති චරිත ස්වභාවයක් එක දිගට ඇසුරු කරාට පස්සේ ඊට පස්සේ මෙයාලගේ සාමාන්‍ය ජීවිතය තුළ අර තමන් ඇසුරු කරපු චරිතය වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙයාගේ අර කලින් තිබුණු ස්වභාවය වෙනුවට අර තමන් වැඩිපුර කැමැත්තෙන් ඇසුරු කරපු රංගන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ ඇවතුම් පැවතුම් මෙයාගෙන් નિરાයාසයෙන්ම මතුවෙන්න පටන් ගන්නවා. ඒ විදිහට මේ අපේ ජීවිතවල තියෙනවා පින්නත් අපි ඇසුරු කරන දේවල් හිතින් ඇසුරු කරන දේවල් වලට අනුකූලව අපි පරිවර්තනයකටපත් වෙනවා. දැන් දේශපාලනය තුලම අපි වැඩි කාලයක් එහෙම ඇසුරු කළොත් වාසය කළොත් දේශපාලන කතා දේශපාලන සාකච්ඡා දේශපාලකයන් සමග ඇසුරු කළොත් මේක දිගට අපේ හිතවල එක දිගට ගොඩ නැගෙන පටන් ගන්න දේශපාලන සංකල්ප. ඒ වගේ අපි හිතමු යම්කිසි භාෂාවක් අපි ඇසුරු කරා කියලා ඉංග්‍රීසි භාෂාව. එතකොට ඉංග්‍රීසි භාෂාව යම්කිසි කෙනෙක් ශ්‍රවණ පැත්තෙන් ඊළඟට කතා බහ කිරීම පැත්තෙන් ලිවීම පැත්තෙන් එහෙම කාලයක් ඇසුරු කළොත් එයාගේ හිතේ ඊට පස්සේ ඉංග්‍රීසි වචන සහිත දෙබස් සහිත සංකල්ප හිතේ විතරක් නෙවෙයි ඊට පස්සේ වචනේ පවා පිට වෙන පටන් ගන්නවා. ඒ වගේ පින්නත් අපේ ජීවිතවල තියෙන අපි ඇසුරු කරන දේවල් අනුව අපි වෙනස් වෙනවා. එතකොට භාවනා කරනවා නම් යම්කිසි කෙනෙක් අනේ භාවනාව තුළ ගොඩනගන ඒ මනෝභාවයට අනුකූලව එයා මොකද වෙන්නේ ඊට පස්සේ ඊට අනුකූල වෙනස් වීමක් ජීවිතේ වෙන්න පටන් ගන්නවා. දැන් ඊයේ අපි කතා කළේ විරාග සංඥා ආදී කියන රහතන් වහන්සේලා ගැන කතා කළා. උන්වහන්සේලා අවබෝධ කර නිර්වාණය ගැන කතා කළා. ඒවා එහෙම හොඳට භාවනාමය වශයෙන් පුරුදු කරාට පස්සේ සාමාන්‍ය ජීවිතයේ ඒ ජීවිත හරියට ඒ රහතන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් කියන්නේ සාන්ත වචන කතා කරන්න පෙළඹෙනවා සාන්ත විදියට ඇවිදින්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර වෙනදා තිබුණු කලබල ගති නොසන්සුන් ගති ආවේගශීලී ගති අර කෙලෙස් බහුල ගති පහ වෙලා
අර රහතන් වහන්සේලාව අනුගමනය කරන උන්වහන්සේලාගේ ජීවිත පිටිපස්ස යන චරියාවක් ඒ ජීවිතේ සකස් වෙනවා. ඊට අදාළ මානසිකාර හිතින් ඇසුරු කරපු නිසා භාවනාව තුළ. ඒ වගේම දැන් යම් කිසි කෙනෙක් අසුභ භාවනාව පුරුදු කළොත් එහෙම ඒ අසුභ භාවනාව තුළ ශරීර අසුභ වශයෙන් ගැනීම පුරුදු කරාට පස්සේ මෙයාගේ මානසික පරිවර්තනයක් වෙනවා. ඊට පස්සේ මෙයාට එතැන් සිට බාහිර ශරීර දකිද්දි වෙනදා වගේ නෙවෙයි දැන් පිළිකුල මතුවෙන පටන් ගන්නවා. එතකොට භාවනාවක් කරාට පස්සෙත් එහෙම කරුණා භාවනාව කරාට පස්සේ හරිම කරුණාවන්ත චරිතයක් බවට පත් වෙනවා. මෛත්‍රී භාවනාව කරාට පස්සේ හරිම මෛත්‍රී සහගත චරිතයක් බවට පත් වෙනවා. උපේක්ෂා භාවනාව කරා උපේක්ෂා සහගත චරිතයක් බවට පත් වෙනවා. එතකොට දැන් යම් කිසි කෙනෙක් එහෙම වෙන්නේ නැත්තම් සමහර අය ඉන්නවා භාවනා කරනවා කිසිම වෙනසක් නැහැ. දැන් මෛත්‍රී භාවනාව කරනවා ඒත් ගෙදර අයට ලොකු වෙනසක් පේන්නේ නැහැ යාගේ. කරුණා භාවනාව කරනවා නමුත් එයාගේ ලොකු වෙනසක් පවුලේ අයට කරුණාවක් නැහැ. අනිත්‍ය සංඥාදිය පුරුදු කරනවා. හැබැයි එයාගේ ඇලීම් වල අඩුවක්, තණ්හාවේ අඩුවක්, මේ తాවකාලික දේවල් මනසින් අතහැරීමේ ස්වභාවයක් නෑ. වෙනද වගේම අර දේවල් අල්ලගෙන උපාදානය කරගෙන වෙනද වගේම ජීවත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එයාලේ භාවනාව අනිත්‍ය සංඥා ආදී පුරුදු කළාට ඒක හරියට පුරුදු කරලා නැහැ. නිවැරදිව පුරුදු කරලා නැහැ. ඊළඟට ඒක හදවතින්ම කරලත් නැහැ. අපි දන්නනේ යමක් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සෝමනස්ස සහගතව අසංකාරිකව ඥාන සම්ප්‍රයුක්තව. ඒ කියන්නේ අනිත්‍ය පොළඹවන නිසා අර මේ මොකක්ද අර ගෝපාලලා හරකාර මේ මඩුවට දක්වනවා වගේ නෙමෙයි භාවනා කරන්න ඕන. ඒක මේ අර දැන් මේ ගවයා එහෙම නැත්නම් හරකා මඩුවෙන් එළියට පනින්නේ කොහොමද? හරි සන්තෝෂෙන්නේ. ගෝපාලලා ආපහු මඩුවට දක්කගෙන යද්දි කොහොමද යන්නේ? සතුටක් නැතුවනේ. අන්න එහෙම භාවනා කරන්න හොඳ නැහැ. කල්යාණ මිත්‍රයා හෝ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන නිසා හෝ ඉතින් නිවන් දකින්නත් එපා. ඉතින් භාවනා නොකරත් බෑනේ කියලා අර මේ ගවයා මඩුවට දක්වනවා වගේ මේ එහෙම දෝමනස සහගතව භාවනා කරොත් තමයි ওই ප්‍රතිඵල හරියට නැත්තේ. අපි භාවනාවට ඇතුල් වෙන්න ඕන ගවයා නැත්තම් අර මේ හරකා මඩුවෙන් එළියට දානවා වගේ. හරිම සන්තෝෂෙන් සෝමනස්ස සහගතව. ඊළඟ ඥාන සම්ප්‍රයුක්තව. ඒ කියන්නේ කරන භාවනාව තුල සකස් වෙන ඵල පිළිබඳව ඒ කියන්නේ ඒ කරන භාවනා කර්මය සහ ඊට අදාළ ඵල පිළිබඳව හොඳ නුවණක් තියෙන්න ඕනේ. يعني මේ භාවනාව කරොත් මට මෙහෙම ප්‍රතිඵල ලැබෙනවා. ඊළඟට තවත් කෙනෙක්ගේ මෙහෙයවීමකින් තොරව. දැන් පුංචි කාලේ එහෙම දැන් අපිට අත්දැකීම් තියෙනවානේ. දැන් පුංචි කාලේ එහෙම ඉස්කෝලේ යන්න බෑ කියලා එහෙම ගෙදර ඉන්න දවස්වලට අම්මා ඇදගෙන යනවා. ඒ කියන්නේ අම්මගේ පෙළඹවීමට තමයි පන්ති ගිහලා වාඩි වෙන්නේ. අන්න එහෙම වෙන්නේ නැතුව තවත් කෙනෙක්ගේ මෙහෙයවීමක් නැතුව තමන් ඇතුළාන්තයෙන් වෙන අදහසක්. අද භාවනා කරන්න ඕනේ. අද උදෙන්ම නැගිටින්න, හෙට උදෙන්ම නැගිටින්න ඕනේ. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් භාවනාවක් කරනව නම් අර ගවයා අර මඩුවෙන් එළියට එනවා වගේ සන්තෝෂෙන්. ඊළඟට ඒ කරන භාවනාවේ යහපත් ඵල විපාක ගැන නුවණැතිව ඥාන සම්ප්‍රයුක්තව. ඊළඟට ඒ භාවනාවට එයාම පෙළඹෙනවා නම් තවත් කෙනෙක්ගේ බල කිරීමක් තල්ලු කිරීමක් නැතුව වදයක් පොරයක් කරන්නේ නැතුව එයා ඒකට යොමු වෙනවා නම් ඔන්න ඔය කාරණා තුනේ පිළිහිටලා කරන භාවනාවලින් මොකද වෙන්නේ? පුද්ගල චරිතය වෙනස් වෙනවා. හැබැයි ඔය ಗುಣධර්ම නැතුව එහෙම අකමැත්තෙන් අර වදෙන් වගේ මේක විපාක වාරයන් ගැන හිතන්නේ නැතුව එහෙම අර උඩින් කරන භාවනාවලින් නම් පුද්ගල సంతාන පින්වත්නි ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? බාහිර ලෝකයා නිඳා කරන්න පටන් ගන්නවා. මහ ලෝකෙට භාවනා කරන කිසිම වෙනසක් නැහැ. වෙනද වගේම තරහ යනවා, වෙනද වගේම වැනුම් පද කියනවා ආදි වශයෙන්. ඇයි අර කාරණා ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්ස සහගත සහ අසංකාරික කියන විදිහට ඒ ಗುಣ සහිතව හදවතින්ම නෙවෙයි භාවනා කරන්න තියෙන්නේ. ඒ නිසා අපි ඒවත් දැනගන්න ඕන. ඔබ අප කවුරුණත් භාවනා කරද්දී ඒ භාවනාවෙන් තමන් වෙනස් වෙන විදිහට ලොකු හැඟීමකින්, හෘදයාංගම හැඟීමකින්
ඒ භාවනා නිතර කළොත් තමයි ඒ භාවනාවන්ට අදාළ වෙනස්කම් අපේ ජීවිතවල සිද්ධ වෙන්නේ. එතකොට අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා ටිකක් ගැඹුරු සංඥාවක්. ඒක තමයි අනත්ත් සංඥාව. දැන් පින්නත් අපේ ජීවිතවල දැන් අපේ ආච්චි අම්මලා එහෙම අපිට කියනවා ඇහෙලා තියෙනවා සමහර ව්‍යසන සිද්ධ වෙද්දී අනිච්චේ දුක්ඛේ කියලා. එහෙම කියනනේ. අනිච්චේ දුක්ඛේ සංසාරේ කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තියෙන අනිත්‍ය දුක් අනාත්ම කියලා ලක්ෂණ තුනක්නේ. ඇයි මේ අපේ ගොඩක් ආච්චි අම්මලට එහෙම කියවෙන්නේ අනිච්චේ දුක්ඛේ කියලා විතරක්? ඇයි අනත්තේ කියවෙන්නේ නැත්තේ? එයාලට අනත්තය පිළිබඳව ප්‍රකට වීමක් නැහැ. මේ සංසාරේ අනිත්‍යයි සංසාරේ දුක්ඛයි කියලා ඒක දැනෙනවා. ඒක ඉතින් කියවෙනවා අනිච්චේ දුක්ඛේ සංසාරේ. හැබැයි සංසාරේ අනාත්මයි කියන එක එයාලට ප්‍රකට නැහැ. ප්‍රකට නැති නිසා එයාලට ඒක කියවෙන්නේ නැහැ. ඇත්තටම අනාත්ම ධර්මය කියන එක තේරෙන්නේ හොඳ බුද්ධි මට්ටමක් තියෙන අයටම තමයි. දැන් ඔය අපේ සාරිපුත්යන් වහන්සේට එහෙම අවබෝධයට හේතුලා තියෙන අනාත්ම ලක්ෂණය. සමහර අයට අවබෝධයේදී මූලයක් වෙන්නේ දුක්ඛ ලක්ෂණය. සමහර අයට අනිත්‍ය ලක්ෂණය. සාරිපුත්යන් වහන්සේට අනාත්මය තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එතකොට අපේ ජීවිතවලත් මේ ධර්ම අවබෝධයට අවශ්‍ය මේ සංඥා නැත්තම් මේ හැඟීම් නිවැරදි හැඟීම් පුරුදු කරද්දී මේ බුදු පියාණන් වහන්සේ මේ ගිරිමානන්දයන් වහන්සේට අනත්ත් සංඥාව කියන එක දේශනා කරලා තියෙනවා. අනාත්මය පිළිබඳව හැඟීම. දැන් අපේ හිතවල හැඟීම් තියෙනවානේ. ආදරය කියන්නේ හැඟීමක්, තරහ කියන්නේ හැඟීමක්, දුක කියන්නේ හැඟීමක්, ඊර්ෂ්‍යාව කියන්නේ හැඟීමක්. ඊළඟට ඒ වගේ විවිධ හැඟීම් තියෙනනේ පින්නත් අපේ හිතේ. අන්න ඒ හැඟීම් අතර තියෙන්න ඕනේ මේ හැම හැඟීමකම සහ හැම මේ ධර්මයකම ලක්ෂණයක් වුණු අනාත්මය පිළිබඳ හැඟීමකුත්. ඒ කියන්නේ අපි දැන් පංච උපාදානස්කන්ධය ගත්තට පස්සේ නැත්නම් ආයතන ටික ගත්තට පස්සේ අපි දන්නවා ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, කන තියෙනවා, ශබ්දේ තියෙනවා, නාසය තියෙනවා, ගන්ධය තියෙනවා, දිව තියෙනවා, රස තියෙනවා, කය තියෙනවා, පහස තියෙනවා, හිත තියෙනවා, ඔය මේ විවිධ හැඟීම් තියෙනවා. එතකොට ඔන්න ඔය හැම ඔය උතන 12ක් කතා කරන්නේ. ඔන්න ඔය 12ේම තියෙනවා අනාත්ම ලක්ෂණය. අනේ 12ේම තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳ හැඟීමකුත් අපේ හිතේ තියෙන්න ඕනේ. අර දරුවෝ ගැන ආදරේ තියනවා වගේ එහෙම එක එක හැඟීම් තියෙනවා අපිට එක එක දේවල් ගැන. අන්න ඒ වගේ මේ හැම දෙයකම අපිට උපාදානය වෙච්ච හරි උපාදානය වෙලා නැති හරි මේ සියලු ධර්මයන් පිළිබඳව පොදු හැඟීමක් තියෙනවනේ මේ හැම දෙයකම අනාත්ම ස්වභාවය තියෙනවා කියලා. අනාත්ම හැඟීමක් තියෙන්න ඕනේ. දැන් සියලු සංස්කාර අනිත්‍යයි කියලා අපි හැඟීම ඇති කරගන්න ඕනනේ. ඒ හැඟීම තුළ වාසය කරන්න ඕනනේ. අන්න ඒ වගේ සියලු සංස්කාර දුක්ඛයි කියලා අපි හැඟීම ඇති කරගන්න ඕනනේ. ඒක තුළ වාසය කරන්න ඕනනේ. අන්න ඒ වගේ සියලුම ධර්මයෝ අනාත්මයි කියන හැඟීම අපේ හිතේ උපදින්න ඕනේ. අනාත්මයි කියන්නේ මොකද්ද? මේ කිසියම්ම දෙයක ආත්මයක් නැහැ කියන එක. ඇහි ආත්මයක් නැහැ. ඇහැ අනාත්මයි. බාහිර රූපේ ආත්මයක් නැහැ. ඒ රූප අනාත්මයි. කනේ ආත්මයක් නැහැ. කෙනෙක් නැහැ. ඒ නිසා අනාත්මයි. කනට ඇහෙන ශබ්දවල කෙනෙක් නැහැ. ඒ කියන්නේ අනාත්මයි. ඊළඟට නාසයේ ආත්මයක් කෙනෙක් නැහැ. ඒ නිසා නාසය අනාත්මයි. ආත්මත්වයෙන් තොර තමයි අනාත්ම කියන්නේ. ඊළඟට නාසයට දැනෙන ගන්ධ තියෙනවා. ඒ ගන්ධයන්ගේ ආත්මයක් නැහැ. ගන්ධයන් තුල ආත්මයක් කෙනෙක් නැහැ. ඒ නිසා කියනවා අනාත්මයි. දිවේ ආත්මයක් නැහැ. දිවේ කෙනෙක් නැහැ. ඒ නිසා කියන දිව අනාත්මයි. જીවහාව අනාත්මයි. ඊළඟට දිවට දැනෙන රසය තුල කෙනෙක් නැහැ. ආත්මයක් නැහැ. ඒ නිසා කියන අනාත්මයි කියලා. කය අනාත්මයි. කියන්නේ කයේ කෙනෙක් නැහැ. කයට දැනෙන ස්පර්ශ විවිධයි. ඒ කිසිම ස්පර්ශයක නැහැ ආත්මයක් කෙනෙක්. එතකොට හිතේ කෙනෙක් නැහැ. හිතේ ආත්මයක් නැහැ. හිත අනාත්මයි. මනෝ අනත්තා. ඊළඟ හිතට දැනෙන හැඟීම් තියෙනවා. ආදරය තුල ආත්මයක් නැහැ. කෙනෙක් නැහැ. තරහ තුල ආත්මයක් නැහැ. කෙනෙක් නැහැ. ඊර්ෂ්‍යාව තුල ආත්මයක් නැහැ. කෙනෙක් නැහැ.
හිතේ දුක් වේදනාවක් තියෙනවා ශෝකයක් පරිදේව ඒ කිසිම ධර්මයක නැහැ පින්වත්නි කෙනෙක් නැහැ ආත්මයක් නැහැ. අන්න ඒක අපිට හැඟීමක් විදිහට අවබෝධ වෙන්න ඕනේ. මෙන්න මෙහෙම උපමාවක් තියෙනවා. මේ උපමාවෙන් පින්නත් අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මේ අපිට මේ ආයතන 12 පිළිබඳව ආත්ම සංකල්පයේ බැහැරවීම පිළිබඳව. එක මේ ටිකක් ඔය මේ මීදුම තියෙන පළාතක පාන්දර 6:00ට විතර තොටියෙක් ඔරුවත් අරගෙන ගඟේ පල්ලෙහා පැත්තට යන්න පටන් ගන්නවා. ඔරුවත් අරගෙන තොටියෙක් මීදුම හොඳට ගල්ලා තියෙන වෙලාවක ගඟේ පල්ලෙහාට ඔරුව පැදගෙන යනවා. මෙයා දැන් ලන්තෑරුම ගහගෙන මේ තාම ටිකක් අඳුරක් තියෙනවා ඊට තරම් මීදුමක් තියෙනවා ඒ නිසා මේ පල්ලෙහාට දැන් යන අතරේ මෙයා පිටිපස්ස බලනවා. පිටිපස්ස බලනකොට මෙයාට මීදුම අතරින් පේනවා යන්තම් එළියක්. මෙයා හිතනවා එතකොට තව ඔරුවක් කෙනෙක් පැදගෙන එනවා පල්ලෙහාට කියලා. තව කෙනෙක් ඔරුවක් පැදගෙන එනවා කියලා මෙයාට සංඥාවක් උපදිනවා හැඟීමක්. මෙයා තව ටිකක් මේ පල්ලෙහාට ගිහිල්ලා ආපු හැඩල බලද්දි දැන් අර ලාම්පු එළිය පහන් එළිය අර ලාම්පු එළිය මොකද වෙන්නේ ටිකක් ලොකුවට පේනවා. ඒ කියන්නේ තව ටිකක් ලං වෙලා. ඊට පස්සේ මෙයාට හිතෙනවා මේ එන විදියට ආවොත් මේ ඔරුව හැප්පෙනවා. මෙයා කියනවා කෑ ගහලා අයිනට ගන්න කියලා. ඒත් අර ඔරුව ඒ විදියට මෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මෙයා ටික දුරක් ගිහිල්ලා ආපු හැඩල බලද්දි මෙන්න ළඟටම ඇවිල්ලා දැන් අර ලාම්පුව සම්පූර්ණයෙන් පේන මට්ටමට ඇවිල්ලා හැබැයි ඔරුව මුකුත් පේන්නේ නැහැ. මෙයා එතකොටත් අවසාන උත්සාහය දරලා කියනවා ඔරුව හරව ගන්න වෙන පැත්තකට මගේ පැත්තට එන්නේ කියලා. හැබැයි එතකොට මොකද වෙන්නේ? අර ඔරුව වේගෙන් ඇවිල්ලා මීදු මස්සෙන් මොකද වෙන්නේ? මෙයාගේ ඔරු බඳේ පිටිපස්සේ වදිනවා. වදිනකොට මොකද වෙන්නේ? ඔරුව කැරකිලා යනවා. කැරකිලා යන අතරේ අර ඉතින් පුද්ගලයාට මොකද වෙන්නේ? මෙච්චර කට කැඩෙන්න මං කෑ ගැහුවා පැත්තකට ගන්න කියලා මේ මිනිසයා වගේ වගක් නැතුව මේ කාවනේදි කියන හැඟීම ෂණිකව ඇති වෙලා මොකද වෙන්නේ? බැනගෙන හැරෙනවා. අර හැප්පෙනවත් එක්ක මොරුව කරකැවිලා හැරෙනවනේ. බැනගෙන හැරෙන්නේ. දෙස් තියාගෙන හැරෙනවා. හැබැයි හැරෙනකොටම අනිත් ඔරුව මෙයාගරුව පහු කරගෙන යනවා. එතකොට මෙයා 아무තු දෙයක් දකින්න මොකද දකින්නේ? ඒ ඔරුවේ කෙනෙක් නැහැ. ඒ කියන්නේ අර මේ ලණුව කැඩිලා හරි හුලකට හරි අර ඔරුව පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ වතුර හේතු වෙලා. හැබැයි මෙයා හිතුවේ ඔරුවේ කෙනෙක් ඉන්නව කියලා. ඒ නිසාමයි තමයි මෙයාට කේන්ති ගියේ. හැබැයි මෙයාගේ ඔරුවේ හැප්පිල ඔරුව පහළට යනකොට මෙයාට සංඥාව ඉපදුනා ඔරුවේ කෙනෙක් නැහැ කියලා. ඔරුවේ කෙනෙක් නැහැ කියලා දැනෙනකොට මොකද මෙයාට ඇති වුණ මේ මානසික භාවය? ඒ කෙනෙක් අරමුණු කළ උපදින කේන්තිය ප්‍රහාණය වුණා. ඔරුවේ කෙනෙක් ඉන්නවා කියලා අදහසින් කල්පනා කරද්දී කේන්ති ගියා. ඔරුවේ කෙනෙක් නැහැ කියලා දැනගත්ත ගමන් ඒ සංඥාව පහළුණ ගමන් කේන්තිය ප්‍රහාණය වුණා. අපේ ජීවිතත් ඔරුවක් වගේ. මේ ආයතන 12 ඔරු වගේ. ඒ කිසියම් ආයතනයකවත් කෙනෙක් නැහැ. අරක ලණුව කැඩිලා වතුර හේතු වෙලා අරක පල්ලෙහාට ආවේ ඒ කියන්නේ එතන තියෙන යම් හේතුඵල ධමයක්. අන්න ඒ වගේ මේ ආයතන 12ේම හේතුඵල ධමයක් මිසක් හේතුඵල ධමයකට මේ ආයතනයන්ගේ පැවැත්මක් තියෙනව මිසක් ආත්මයක් විසින් හසුරවන එක ආයතනයක්වත් මෙතන නැහැ කියලා ප්‍රකට වුණොත් මේ ආයතනත් එක්ක තියෙන ගැටීම මොකද වෙන්නේ? පහ වෙලා යනවා. අර පුද්ගලයාට අර මේ කේන්ති ගියේ ඔරුවේ කෙනෙක් ඉන්නව කියන අදහසින්නේ. ඔරුවත් එක්ක නෙවෙයි කේන්ති ගියේ. ඔරුවේ කෙනෙක් ඉන්නව කියන අදහසත්. ඒ කෙනා එක්කයි කේන්තිය හටගත්තේ. එතකොට අපටත් එහෙමනේ කේන්ති යන්නේ. අපටත් කේන්ති යන්නේ තවත් කෙනෙක්ගේ ඇහැ ගැනවත්, එයාගේ කොණ්ඩේ ගැනවත්, එයාගේ හම ගැනවත්, එයාගේ මස් ගැනවත්, එයාගේ මේ වෙනත් ශරීර කොටාස එහෙම සංකල්පයන්නේ. එයාගේ වේදනාව ගැනවත්,
එයාගේ සංඥාව ගැනවත්, එයාගේ සංකාර ගැනවත්, එයාගේ විඥාන ගැනවත් නේ අපිට කේන්ති යන්නේ. අපිට හිතනවා මේ පහ ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. අනේ කෙනා එක්ක අපිට තරහ යන්නේ. කෙනෙක් නැහැ කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? ඒ තරහ එතරම් නැති වෙනවා. මේ පංචස්කන්ධ ධර්මයේ තුල කෙනෙක් ඉන්නවා කියලානේ අරමුණු වෙලා අපිට කේන්ති යන්නේ. කෙනෙකුට අරමුණු වුණොත් මේ පංචස්කන්ධ ධර්ම තුල මේ ආයතන තුල කෙනෙක් නෑ මෙතන තියෙන්නේ අර ඔරුවේ ගමන වගේ හේතුඵල ධමයක් කියලා. අන්න යාගේ කේන්තිය එතනින්ම පහ වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආඝාතය කේන්තිය උපදින්නට හේතු වෙන කාරණා 9ක්. නවාඝාත වත්තු. බලන්න ඒවයි කේන්ති යන්නේ කොහොමද? කේන්ති යනවා මෙයා මට වර්තමානයේ අයහපත කරනවා. අන්න බලන්න. කෙනෙක් මට වර්තමානයේ අයහපත කරනවා. ඊළඟට අතීතයේ මෙයා මට අයහපත කළා. එහෙනම් අතීතයේ මෙයා, ඒ කියන්නේ කෙනෙක් මට අයහපත කළා. අනාගතයේ මට මේ විදිහට ගියොත් මෙයා මට අයහපත කරයි. එනේ කෙනෙක් අරමුණු කළා තමයි කේන්ති යන්නේ. ඊළඟට මෙයා මම කැමති අයට, يعني මම කැමති කෙනාට අයහපත කරනවා කියලා තමයි කේන්ති යන්නේ. මෙයා මම කැමති කෙනාට අතීතයේත් අයහපත කරා කියලා තමයි කේන්ති යන්නේ. මෙයා මම කැමති කෙනාට ඒ ආත්මයට අනාගතයේත් කරදර කරයි කියලා කේන්ති යනවා. ඊළඟට මම අකමැති කෙනාට මෙයා උදව් කළා කියලා කේන්ති යනවා. උදව් කරනවා කියලා කේන්ති යනවා. මෙයා මම අකමැති කෙනාට උදව් කරයි කියලා කේන්ති යනවා. එහෙනම් ඔය හැම ඔය නවයේම තියෙන්නේ මොකද්ද? කෙනෙක්. මම කියන කෙනාට මේ ඊළඟ මම කැමති අයට කෙනාට ඊළඟ මම අකමැති කෙනාට මේ කෙනා. එතකොට ඔය හැම සංකල්පයක් තුළම තියෙන කෙනා කියන ආත්මයක් ගැන. එතකොට යමෙක්ගේ හිතින් ඔය ආත්මීය සංකල්පය ඇත්තටම නැති ආත්ම ස්වභාවය, ඒ නැති කෙනෙක් මේකේ නෑ කියලා දැනිලා ඒ සංකල්ප බැහැරවෙල ගියොත් මෙයාගේ කේන්ති යනක මොකද වෙන්නේ? ප්‍රහාණය වෙනවා, දුරු වෙනවා. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන පින්නාත්නි, ඔන්නෝක තමයි අනාත්ම ස්වභාවය කියලා කියන්නේ. මේ චක්කායතනේ හරි රූපායතනේ හරි ඊළඟට සෝතායතනේ හරි ගන්ධායතනේ හරි එහෙම මෙන්න මේ කිසියම් ආයතනයක ආත්මයක් නැහැ, කෙනෙක් නැහැ කියලා මේක නිස්සත්තයි, නිජීවයි, ශුන්‍යයි කියලා අවබෝධ කරගත්තොත් අපි තාම නිදහස් මානසිකත්වයකට පත් වෙනවා. ඉතින් අන්නේ සඳහා තමයි මේ අනාත්ම සංඥාව. අපි තියනව නම් මේ තුල යමක් තියනව නම් මේකේ ආත්මයක් අපි කේන්ති ගැනීම සාධාරණයි කියලා කියන්න පුළුවන්. මොකද ඒ ආත්මය විසින් මේක කරලා තියෙන. නමුත් එහෙම ආත්මයක් විසින් කරවන්නක් මෙතන නැත්තම් අපි ආත්මයක් ගැන කේන්ති ගැනීම විහිළුවක්නේ. එතකොට ඔන්න ඕක තමයි අපි ප්‍රකට කරගන්න ඕන. ඔන්න ඕක ප්‍රකට කරගන්න ඕන. අන්න ඒක ප්‍රකට කරගන්න තමයි බුදුන් වහන්සේ දේශනා කළේ තියෙන්නේ. මේක 12ට කැඩුවා. චක්කුං අනත්තා, ඇහි අනාත්ම බව පිරික්සන්න. ඇහි ආත්මයක් නැහැ කියලා මතු කරගන්න. ඇහැට පේන රූපවල ආත්මයක් නැහැ කියලා මතු කරගන්න. ඒ සංඥා උපදවා ගන්න. අපි බලමු මේ කරන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම ගමු ඇහැ කියන එක. දැන් මේ ඇහැ කියන එක ආත්මයක් විසින් පවත්වන එකක්ද නැත්නම් හේතුන් නිසා හැඩගැහෙන එකක්ද? අපි ඉස්සෙල්ලම බලන්න ඕන. ඇහැ කියන්නේ දැන් ඇහැ කිව්වට පස්සේ එතන තියෙන පින්නත්ටි දැන් සසම්භාර චක්කු කියන්නේ මේ සම්පූර්ණ ඇහැ. ප්‍රසාද චක්කු කියන්නේ අර රූප දැකීමට උපකාර වන රුකුණු හිසක් තරම් පුංචි ඔපය. අපි ගත්තොත් එතකොට මෙන්න මේ ඇහැ සසම්භාර චක්කු හරි ප්‍රසාද චක්කු හරි අරගෙන මේ ඇහැ ආත්මයක් විසින් හසුරවනවද නැත්නම් වෙනත් හේතුන් නිසා මේක හැඩගැහෙනවද? දැන් උදාහරණයක් විතර ගත්තොත් දැන් මේක මම විසින් මම කියන ආත්මයේ විසින් ඇහැ හසුරවනවා නම් ඒ ඇහැ තියෙන්න ඕන කාට ඕන විදියටද?
මට ඕන විදියට. දැන් මේ ඇහැ මගේ නම් මේ ඇහි මම ඉන්නවා නම් මේ ඇහැ කාට ඕන විදියට තියෙන්න ඕන මට ඕන විදියට. එතකොට අපි බලන්න ඕන මේක මට ඕන විදියට තියෙන එකක්ද? දැන් බලන්න අපි මේ ලෝකේ කැමති රූප තියෙනවා අකමැති රූප තියෙනවා. අපි කැමති රූපේ බලන්න. නමුත් මේකට අකමැති රූප කොච්චර පේනවද? තරහකාරයන්ට අපි කියනවා මට ওই මිනිස්සයා පේන්න බෑ. ඒ කියන්නේ පේන්න බෑ කියන්නේ පේනවටත් කැමති නෑ. ඒත් ඉස්සරහින් ගියොත් මොකද වෙන්නේ? තරහකාරය පේනවා. ඊර්ෂියාකාරය අපිට පේන්න බෑ. හැබැයි ඊර්ෂියාකාරය ඉස්සරහට આવත් මොකද වෙන්නේ? පේනවා. එතකොට අපේ ඇහැ කියන්නේ මගේ දෙයක් නම් මට ඕන දේ පේන්න ඕනේ මට අනවශ්‍ය දේ නොපෙනෙන විදිහට මට හදා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බෑ. ඒකට මම කැමති දේත් පේනවා අකමැති දේත් පේනවා. ඊළඟට පේන ගතිය මේ ඇහි අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. මේ ඇහැ මගේ නම් මට එහෙම නොවන විදිහට මේක පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නෑ. යම් හේතුන්ට අනුකූලව මේ ඇහැ මොකද වෙන්නේ? ඔය 40 හැඳරි ආදී විවිධ හේතුන්ට අනුකූලව සමහර අවස්ථාවල විවිධ උපද්‍රව නිසා හරි මේ ඇහි පෙනීම එකපාරට හරි ටිකෙන් ටික හරි මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. එතකොට මගේ බලපෑමකින් තොරව මට ඕන විදියට නැතුව මේ ඇහැ දිරදිරා යනවා. එතකොට මේක මගේ නම් එහෙම වෙන්න බෑනේ. ඊළඟට මේ ඇහැ ගත්තට පස්සේ දැන් මේ ලැබුණු ඇහැ මම හදාගත් එකක්ද හැදුන එකක්ද? දැන් යමක් මගේ නම් මට ඕන විදිහට හසුරවන්න පුළුවන් වෙන්න එපා. එතකොට මේ ඇහැ කියන එක මම හදාගත් එකක් නම් මට ඕන විදිහට ඇහැ පිල්ලමක් ගන්න තියෙන්න ඕන. මේ ඇහි පිල්ලම් තියෙන විදිය ඊළඟට ඇහි බැම තියෙන විදිය හැටුඩින් ඊළඟට ඇහි අර බෝලේ කළු ඉංගිරියාව තියෙන විදිය ඒ වගේ දුකකදී ඇහැට කඳුළු වෙන එක ඒ වගේ මේ ඇහැ ගත්තට පස්සේ පින්නත්නි ඒ චක්කායතනය තුල තියෙන්නේ මගේ බලය පතුරවන එකක් නෙමෙයි. ඒක මේ සෝබාදහමේ න්‍යායක් ක්‍රියාත්මක වෙන්නේ. සෝබාදහමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ සෝබාදහම තුල ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල මගේ නවබෝධය නිසා මට හිතෙනවා මේ ඇහැ මගේ දෙයක්. එහෙනම් මගේ නම් ඉතින් මගේ වසඟේ තියෙන්න එපා මට ඕන විදිහට තියෙන්න එපා. දැන් සමහර ගෙවල් දොරවල් වල එහෙම අඩදබර ඇති වෙනකොට ඒ ගෙදර මගේ කියලා හිතාගෙන ඉන්න කෙනා මොකද කියන්නේ? මගේගේ මෙතන වැඩ වෙන්න ඕන මට ඕන විදිහට කියනවා. එහෙනම් අපේ හිතේ අදහසක් තුනේ යමක් මගේ නම් මට ඕන විදිහට වැඩ වෙන්න ඕනේ ඒකේ. දැන් ඇහැ දිහාට බැලුවට පස්සේ පේනවා චක්කායතනයේට ඒ චක්කායතනය මට ඕන විදිහට තියෙන එකක් නෙමෙයි. එහෙනම් මගේ නෙමෙයි. අන්න ඒක අවබෝධ කරගන්න ඕන. හොඳට භාවනාවට ගිහිල්ලා ඇහැට හිත අරගෙන එහෙම කල්පනා කරන්න ඕනේ මේ ඇස් දෙකේම. ඒ තියෙන මගේ නොවන ස්වභාවය. මගේ වසඟයට ගන්න බැරි ස්වභාවය. ඉතින් දවසකදී මරණයෙන් මොකද වෙන්නේ? දැන් මේ ඇහැ මගේ නම් මට පුළුවන් වෙන්න ඕනේ මේ ඇහැ අවුරුදු 100ක් තියෙන්න ඕන. මේ ඇහැ අවුරුදු 120ක් තියෙන්න ඕන. එහෙම බෑනේ. අපි නොහිතන වෙලාවක මේ ඇහැ වැහිලා යනවා. එහෙනම් මේ මට ඕන විදිහට වැඩ කරන්න එක නෙවෙයි ඇහැ කියන්නේ. අපි අඬන්න කැමති නැ වෙලාවකට මොකද වෙන්නේ? මෙන්න මේකේ වතුර ගලන වගේ එනවා. කබ ගලනට කැමති නැහැ මේකේ මොකද වෙන්නේ? කබ එනවා. ඇස්ලෙට හැදෙනට කැමති නැහැ මේක වෙනට ඇස්ලෙට හැදෙනවා. මේක අනුන්ගේ දෙයක් නේ. අනුන්ගේ දෙයක් වගේ මේක. මගේ දෙයක් වගේ නෙවෙයි මේ ඇහැ හැසිරෙන්නේ. අනුන්ගේ දෙයක් වගේ. දැන් සමහර අය ඉන්නේ අනුන්ගේ වාහන තමන්ගගේ පාවිච්චි කරන. එතකොට අපි කියනවා මේ මගේ වාහනේ එයාගේ වගේ පාවිච්චි කරන්න කියලා. අන්න ඒ වගේ මම කියන මේ ඇහැ මගේ කියලා. නමුත් මේ ඇහැ මට ඕන විදිහට නේ පාවිච්චි කරන්නේ. අනුන්ගේ එකක් වගේ වැඩ කරන්නේ. ඒක තමයි ඇත්ත తত্ত্বය. ඒ කියන්නේ මේ ඇහැ යම් හේතුන්ට අනුකූලව සැකසුණා මිසක් මේක මේ ආත්මයන් විසින් හදප එකක්වත් ආත්මයන් විසින් හසුරවන එකක්වත් නෙමෙයි. ඊළඟ ඇහැට පේන රූප ගත්තට පස්සේ දැන් අම්මගේ රූපය ගන්නවා.
තාත්තගේ රූප ගන්නවා. ඒ රූප ඒ ඇහැට පේන රූප ගත්තට පස්සේ ඒ රූප මට ඕන විදිහට තියෙනවද? ඒ ඇහැට පේන රූප ගත්තට පස්සේ අපි මලක් කියලා ගමු. මලේ රූපය කියන්නේ මට ඕන විදිහට තියෙන එකක්ද? ඒ මල මම කැමති කාලයක් පිපිලා පවත්ත ගන්න පුළුවන්ද? මම කැමති වෙලාවක පර කරන්න පුළුවන්ද? මම කැමති වෙලාවට මලක් පුප්පවන්න පුළුවන්ද? හෙට මේකේ මල් පිපෙන්න ඕන අනිද්දා මේක. ඒ කියන්නේ අපේ ඇහැට පේන රූපය කියන්නේ මගේ කරගන්න බැරි ධර්ම. ඒ කියන්නේ මට ඕන විදිහට ඒව නැහැ. දැන් අම්මගේ රූපය ගත්තට පස්සේ මට ඕන විදිහට ඒ රූපය හදන්න පුළුවන්. අම්මා වයසට යන්න බෑ. අම්මා දිරන්න බෑ. අම්මයි චක්කු ප්‍රසාද දිරන්න බෑ. ඒ වගේ මේ අම්මගේ කන ඇහෙන්නේ නැති වෙන එක ඒක දුරු වෙන්න බෑ. අම්මා මරණයටපත් වෙන්න බෑ කියලා අම්මගේ රූපය සම්බන්ධ අපට බලය පතුරවන්න බෑ. මොකද ඒ අම්මගේ රූපය මගේ නෙමෙයි. ඒ අම්මගේ රූපය මම්මගේ කියලා ගන්න බෑ. ඒක යම් යම් හේතුන්ට අනුකූලව හැඩ ගැහෙන එකක්. හැබැයි සංසාර ගමනේ අපට එහෙම රූප හමුනාට පස්සේ යම්කිසි උදව් උපදව් කර ගැනීමක් කරගන්න පුළුවන්. නමුත් ඒක මගේ කරගෙන මට ඕන විදිහට මගේ වශයෙන් ගන්න බෑ. ස්වාමියාගේ රූපය ගත්තත්, භාර්යාගේ රූප ගත්තත්, දරුවන්ගේ රූප ගත්තත් ඒ රූප දැන් අපි හිතමු දැන් මේ කාලේ මේ කොරෝනා ව්‍යසනය පැතිරෙන. දැන් අපිට පුළුවන්ද මගේ දරුවට කොරෝනා වැළඳෙන්න බෑ. දරුවා මගේනේ. එහෙනම් මගේ දරුවා මට ඕන විදිහට තියෙන්න ඕනේ. කොරෝනා හැදෙන්න බෑ මේ රූපේ. එහෙම බෑනේ. කොයි වේලේ ආසාදනය වෙයිද දන්නේ නැහැ. කියන්නේ රූපය මට ඕන විදිහට වශයෙන් ගන්න බැරි එකක්. ඒ කියන්නේ රූපය අනාත්මයි. ඒක හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට කනට හිත ගන්න ඕනේ. කනට හිත අරගෙන කන දිහා හොඳට මනසින් අවධානය යොමු කරගෙන බලන්න ඕනේ. මේ කන කියන්නේ මම විසින් හසුරවන එකක්ද? මේකට පරුස වචනත් ඇහෙනවා, ප්‍රිය වසනත් ඇහෙනවා, නින්දාත් ඇහෙනවා, ප්‍රශංසාත් ඇහෙනවා, වටිනාකමුත් ඇහෙනවා, කපුටන්ගේ හඬත් ඇහෙනවා, කුකුලන්ගේ හඬත් ඇහෙනවා. දැන් උදේට එලාම් එක වදින එක සමහරයට හරි වදයක්. දැන් එලාම් එකට එකපාරට ගැස්සිලා විදිනවා. දැන් අවදි වුණාට පස්සේ මේ එලාම් එක මෙයාට පුළුවන් ද එලාම් එකේ හඬ ඇහෙන්න එපා මට තව විනාඩි 5ක් නිදා ගන්න ඕන. එහෙම කියලා කන අගුල වට්ටව ගන්න පුළුවන්ද? එහෙම බෑ. ඒක ඇහෙනවා. ඒ වගේ මේ කන කියන එක මගේ කියලා අපි මේ කල්ලගෙන හිටියට මේක මේ මට ඕන විදිහට තියෙන එකක් නන් නෙමෙයි. ඕන එකයි එපා එකයි ඔක්කොම අස්සවන එකක්. මේ කන මගේ නම් මට ඕන එකක් අහන්න පුළුවන් වෙන්න ඕනේ. මට අනවශ්‍ය දේවල් නාහින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑ. දැන් සමහර අයගේ කන උප්පත්තියෙන් බිහිරි වෙනවා. දැන් මොකද කරන්නේ? එතකොට එහෙම බිහිරි කනක් එයාද හදාගත්තේ ආත්මය විසින්ද හදාගත්තේ නෑ. හේතුන්ට අනුව කර්මාන රූප ලැබුණා. කර්මයේ හේතුල හැදුනේ. ආත්මය නිසා නෙවෙයි මේ ආත්මයක් විසින් හැදුව නෙවෙයි එවැනි කනක්. එතකොට අන්නේ කරගෙන ඊළඟ මේ ශබ්ද ඇහෙන ඒ සෝත ප්‍රසාදය ඒ ප්‍රසාද රූපයට හිත එබල බැලුවොත් ඒ ආයතනෙට මොකද වෙන්නේ? ඒකත් දවසින් දවස දිරනවා. මට ඒක නවත්තන්න බෑ. ඒ ප්‍රසාද සෝත ප්‍රසාදය මගේ නම් මට ඕන විදිහට තියෙන්න එපා. එහෙම නැහැ. එහෙනම් ඒක හේතුන්ට අනුකූලව ක්‍රියාත්මක කරන ධර්මයක්. ඊළඟ කනට ඇහෙන ශබ්දත් එහෙමයි. ඒ ශබ්දත් මගේ කරගන්න බෑ. ඒවත් අනාත්ම ධර්ම, හේතුඵල ධර්ම. මේ බාහිර ලෝකයේ ශබ්ද අපට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද? බාහිර ලෝකයේ ශබ්ද දැන් ගොරවනවා, අකුණු ගහනවා. ඒ වගේ මේ බාහිර ලෝකයේ විවිධ ශබ්ද තියෙනවා. එතකොට ඒ ශබ්ද මේ අපට ඕන විදියටම වශයෙන් ගන්න බෑ. ඒ නිසා අනාත්මයි කියනවා. ඊළඟට නාසය. මේකට ගඳක් දැනෙනවා, සුවඳක් දැනෙනවා. එහෙම නාසයක් තියෙන්නේ. ඊළඟ ගඳ දැනෙන එකත් දැන් මේ කාලේ මේ කොරෝනා ආසාදනය වෙද්දී මොකද වෙන්නේ? ගන්ධයන් දැනෙන එක මොකද වෙන්නේ? රසයන් දැනෙන එක මොකද වෙන්නේ? පහ වෙලා යනවා. එහෙම වෙන්න බෑ. මගේ නාසය, මගේ දිව කියලා අපිට ඕන විදිහට මේක හදා ගන්න පුළුවන්ද? බෑනේ. ඒතර මට අයිති නැති වැඩ පිළිවෙලක් මේ කස්සේ යනවා. ඒක තමයි හේතුඵල ධම කියන්නේ. ඊළඟට දිවට දැනෙන රස ගත්තත් එහෙමයි. දිවට දැනෙන රසයන් ගත්තත් ඒවා අපට ඕන විදිහට වශයෙන් ගන්න
බැරි දේවල්. ඊළඟට මේ ශරීරෙම ගත්තට පස්සේ දැන් බලන්න සමහර අය ඉන්නවා මේ සමාජයේ මේ තමන් ඇසුරු කරන අය තමන් කැමති විදියට හසුරුව ගන්න උත්සාහ කරනවා. තමන් ඇසුරු කරන අය තමන් කැමති විදියට හසුරුවා ගන්න උත්සාහ කරනවා. එයාලා ලොකු උත්සාහයක් දෙනවා. වෙලාවකට සැර කරනවා, වෙලාවකට බයිනවා. මෙහෙම ඉන්න ඕන, මෙහෙම කරන්න ඕන, අරක කරන්න බලන්න බෑ, මේක අහන්න බෑ, අරහෙ යන්න බෑ, මෙහෙ යන්න බෑ. මට ඕන විදියට ඔයා ඉන්න ඕන කියලා. එහෙම නීති දානවා. යම් කිසි කෙනෙක් තමන්ගේ කය පැත්තට බැලුවොත් එයාට මොකද වෙන්නේ? එයාට ප්‍රකට වෙනවා මම කියන විදියට මට ඕන විදියටමයි කයවත් නැහැ. ඇයි? දැන් බලන්න කෙස් හිදනවට අපි කැමතිද? කැමති නෑ. නමුත් කෙස් හිදෙනවා. ඊළඟට හැම රැලි වැටෙනවට අපි කැමතිද? ඒත් හැම රැලි වැටෙනවා. ඊළඟට දත් වැටෙනවට කැමතිද? ඒත් දත් වැටෙනවා. ඊළඟට ලෙඩ වෙනවට අපි කැමතිද? උණ හැදෙනවට කැමතිද? හෙම්බිරිසාව හැදෙනවට අපි කැමතිද? ඇහැස් රෝග හට ගන්නවට අපි කැමතිද? කන් රෝග හට ගන්නවට අපි කැමතිද? හෘදයාබාධ හට ගන්නවට අපි කැමතිද? නෑනේ. දියවැඩියාව හැදෙනවට අපි කැමතිද? නෑ. කොලෙස්ටරෝල් වැඩි වෙනවට අපි කැමතිද? නෑ. කොවිඩ් ආසාදනය වෙනවට අපි කැමතිද? නෑ. නමුත් ඒ කැමති විදිහට මේ ශරීරය තියෙනවද? නෑ. ඒක ලෙඩ වෙනවා, ජරාටපත් වෙනවා, කම්බිහිරි වෙනවා, නොපෙනී යනවා, කොවිඩ් හැදෙනවා. ඔය වගේ මේ ශරීරය ගත්තන් හොඳට හිතන්න මේක පින්නත් මේ මගේ කියලා අල්ලගත්ත ශරීරෙවත් මට ඕන විදිහට නෑ. අඩුම ගානේ මේකට මං කරන සත්කාර නිසාවත් මට ඕන විදිහට තියෙන්න එපා. මම මේකට උදේට කන්න දෙනවා, දවල්ට කන්න දෙනවා, රැයට කන්න දෙනවා. පිපාස වෙනකොට වතුර දානවා, බේත් දෙනවා, අඳුම් අඳවනවා, නාවනවා, සෝදවනවා. තනිකරම මේ ශරීරයට වහලෙක් වහලියක් වෙලා අපි කටයුතු කරනවා. එහෙම කරලා හදාගත් එකවත් හැදුන එකවත් මට ඕන විදිහට නෑනේ. එහෙනම් මේ ළඟ ඉන්න සාමියා Tamanට ඕන විදිහට නිදීද? මෙච්චර පෝෂණය කරලා මෙච්චර කවල පොළ හදපු මේ ශරීරයේත් මට ඕන විදිහට නෑ. ජරාටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා. මම අකමැති විදිහට හැඩ ගැහෙනවා. එහෙනම් සාමියා මට ඕන විදිහට නිදීද? ඒක බාහිර ධර්මයක් නේ. අධ්‍යාත්මික ධර්මේවත් Tamanට ඕන විදිහට නැත්තම් බාහිර ධර්මයේ Tamanට ඕන විදිහට තියෙයිද? එහෙනම් මේ අනාත්මය ප්‍රකට කරගත්ත අය තේරුම් ගන්නවා මේ සෝබා දහම තුල මේ හැසිරෙන එක එක දේවල් මේ මම කැමති විදියට තියෙන දේවල් නෙවෙයි. මොකද මේකවත් මම කැමති විදියට නෑ. අපිට ගොඩාක් කේන්ති යන්නේ ඕකටනේ. අපි කැමති අම්මා යම් ආකාරයකට නම් අපි බලාපොරොත්තු නම් මේ විදිහට ඉන්න ඕනේ. තැනකට ගියාම අපි කැමති අම්මා කතා නොකර ඉන්නවා නම් අම්මා පැත්තකට වෙලා ඉන්නවා නම් අම්මා අනවශ්‍ය කතා වලට ඇතුල් වෙන්නේ නැත්නම් අපි කැමති. නමුත් එහෙම වෙන්නේ නැහැ. එතකොට අපිට කේන්ති යනවා. අපි කැමති තාත්තකටත් එහෙම අපි කැමති තාත්තා තැනකට ගියාට පස්සේ අපි ගැන පුරසාරම් කියනකට කැමති නැහැ. අපි කැමති නැහැ ඊළඟට තාත්තා තැනකට ගියාට පස්සේ මේ ප්‍රශ්න ඇති කර ගන්නවට, දබර ඇති කර ගන්නවට අපි එහෙම අර තාත්තගේ කැමති චරියාවක් තියෙනවා. ඒක වෙන්නේ නැති වෙනකොට අපිට කේන්ති යනවා. හැබැයි මේ පැත්තවත් අපට ඕන විදිහට නෑ. එහෙනම් තාත්තා කොහොමද අපි කැමති විදිහට ඉන්නේ? ඊළඟට දරුවුණත් එහෙමයි. අපි කැමති දරුවන්ගේ ආදරය අපේ පැත්තට එනවට, දරුවෝ අපි ගැන හොයලා බලනවට, දරුවෝ අපිට කතා කරනවට, දරුවෝ සාන්තව ඉන්නවා නම් අපි හරි කැමතියි. නමුත් එහෙම නොවෙනකොට හරිම කේන්ති ගහන වෙලාවකට. ඇයි උඹට මං කියන දේ ඉන්න බැරි කියලා. දැන් මෙයාට ගහලා බලන්නකෝ, මේ ශරීරයට ගහලා බලන්නකෝ, මෙයා Tamanට ඕන විදිහට ඉදීද කියලා. මෙයාට ගහන්නකෝ ඇයි ලෙඩ වෙන්නේ කියලා. කන්න දුන්න කියලා ගහන්නකෝ. දැන් සමහර අම්මලා තාත්තලා එහෙම උඹලට කන්න දුන්නා නම් බොන්න දුන්නා නම් අපිට ඕන විදිහට ඉන්න ඕන. එහෙමත් බයින වෙලාවකට. ඉතින් මේ ශරීරයටත් කියන්නකෝ. ඔහෙට මං කන්න දුන්න, බොන්න දුන්න, පෝෂණය කළා, කෑම බීම දුන්නා, නෑවුවා, සබන් ගෑවුවා, දත් මැද දෙව්වා. එහෙනම් ඔහෙත් මට ඕන විදිහට ඉන්න. එතකොට මෙයා ලෙඩ හදාගන්න නැතුව ඉඳීද? ඊළඟට මේක ජරාටපත් වෙන්නේ නැතුව තියෙයිද? මේකේ කැක්කුම් එන්නේ නැතුව තියෙයිද? මේකේ දැවිලි එන්නේ නැතුව තියෙයිද? නෑනේ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕන. මම කැමති විදියට මේ ශරීරය මගේ වසඟයට ගන්න බැරි නම් බාහිර අය, බාහිර අයගේ වචන, බාහිර අයගේ ක්‍රියා, බාහිර අයගේ ඇතුම් පැතුම් මට ඕන විදියට හදා ගන්නවා කියන එක හීනයක්. ඇයි මේකවත් බෑ එහෙම හදාගන්න. මැරෙනකම් මේක අපිට කරගන්න බෑනේ. මැරෙනකම් අපිට මේ ශරීරය මගේ කිව්වට මට ඕන විදිහට හදාගන්න බෑ.
දැන් අපි හිතමු ඉන්දියාවේ ඉන්න ලස්සන තරුණියක්. ඒ විදිහට ඔය මූණ හදාගන්න කැමතිද? කැමතියි කියමු ඒත් හදාගන්න බෑනේ. ඕකට ඔය කර්මානුරූපව ලැබිච්ච මූණ තමයි තියෙන්නේ. ඉන්දියාවේ ලස්සන තරුණයෙක් ඉන්නවනම් ඒ විදිහට ඔය මූණ හැදෙනවට කැමති නම් කැමති උනාට එමෙ හැදෙන්නේ නෑනේ. හැදිච්ච රූපේ බාර ගන්න වෙලා කර්මානුරූපව. එතකොට මැරෙනකම්ම අපිට මගේ කියලා අල්ලගත්ත මේ ශරීරය Tamanට ඕන විදිහට වසඟයට ගන්න බැරි නම් බාහිර ධර්ම පුළුවන් වේද වසඟයට ගන්න Tamanට ඕන විදිහට? ඕක තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? වේල පහින්ම ඔය බාහිර ධර්මත් එක්ක පොරාලන එක නතර කරනවා. එන්නේ සමහර අය අර Taman කැමති දේම කරගන්න කියනවා සතියෙන් කියනවා මාසෙන් කියනවා දවස් දෙකකට පස්සේ කියනවා ආපු දවස් දෙකකට පස්සේ කියනවා. ඉතින් එයා තනි පංගලමේ මහා දුකක් විඳින පින්නත්. මේ ලෝකේ ඉන්නවා ඇයි මම කැමති විදිහට ඉන්නේ නැත්තේ මම මෙච්චර උදව් කරනවා මෙච්චර සලකනවා ඇයි මං ගැන පොඩ්ඩක් හිතන්නේ නැතුව ඉන්නේ කියලා එහෙම තමන් කැමති විදිහට අනිත් අය නැතිකම තුල පිච්චෙන චරිත තියෙනවා. සමහර කරලා අම්මල පිච්චෙනවා, සමහර කරලා තාත්තල පිච්චෙනවා, දරුවෝ පිච්චෙනවා, ආදරය කරන අය පිච්චෙනවා, ආදරය කරන අයත් එහෙමයි. මම මෙච්චර සලකනවා, මෙච්චර හොයනවා මට කිසි මගයක් දෙන්නේ නැහැ. ඇයි මම කැමති විදිහට පොඩි එක වචනයක් දෙන්නේ නැත්තේ? එහෙම කැමති විදිහට හිත කැමති විදිහට ලෝකය නැහැ, බාහිර දේවල් නැහැ කියලා විඳවන ලෝකයක් තුල කෙනෙක්ට සිහි ඉපදුනොත් අවුරුදු ගාණක් සලකපු මේ ශරීරවත් මට ඕන විදිහට තියෙන්නේ නැහැ කියලා. බාහිර පැත්තෙන් මෙයා නිදහස් වෙනවා. තමන්ගේ වෙන්න දෙන යුතුයකම් ටික කරනවා. නමුත් මම කැමති විදිහට මේවා හසුරවා ගන්න පුළුවන් කියලාවත් අදහසක් එන්නේ නැහැ. මොකද මේකවත් එහෙම හදා ගන්න බෑ. ඉතින් මේ විදිහට ඇහැ කියන්නේ වසඟයට ගන්න බැරි ධර්මයක්, මගේ නොවන ධර්මයක්. රූපය කියන වසඟයට ගන්න බැරි ධර්මයක්, මගේ නොවන ධර්මයක්. කන ගන්ධ, කන ශබ්ද, නාසය ගන්ධ, දිව රස, කය සහ ස්පර්ශ ආදිය. වසඟයට ගන්න බැරි මම මගේ නොවන ධර්ම මේවා යම් කිසි හේතුඵල ධර්මයක්. මෙතන යම් කිසි කර්මානුරූපව සහ යම් හේතුන්ට අනුකූලව සිදුවෙන වැඩපිළිවෙලක් මෙතන තියෙන කියලා. ප්‍රකට කරගන්න මෙයාට අර මේවා අස්සේ ආත්මයක් හිටියා කෙනෙක් ඉන්නවා කියන සංකල්පය බැහැරෙනවා. එයාට දැන ඒක පුස්සක් වගේ. ඒ කියන්නේ ඒක හිස් අදහසක්. හිස් අදහසක් කියලා මෙයාට සංකල්පයක් උපදිනවා. ඊළඟට දැන් හිතට බැලුවත් හිතත් අපට ඕන විදිහට තියෙන එකක් නෙවෙයිනේ. හිතේ උපදින හැඟීම් ගත්තත් අපට ඕන විදිහට තියෙන එකක් නෙවෙයිනේ. දැන් අපි කැමති අපේ හිතේ මෛත්‍රී සිතුවිල්ලක් ඉපදුනාට පස්සේ මෛත්‍රියෙන් ඉන්න අපි කැමතියි. නමුත් හිත මගේ වුණාට හිතේ උපදින සිතුවිලි මගේ වුණාට මම කැමති විදිහට මෛත්‍රිය හැමතිස්සෙම තියෙන්නේ නැහැ. හේතු ලද කල්ලි මෛත්‍රිය උපදිනවා පවතිනවා. නමුත් හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යනවා. ඒක මට නවත්තන්න බෑ. හිතේ යම් කිසි කෙනෙක්ගේ ශෝකයක් හටගත්තා ඒ ශෝකය වුණත් එහෙමයි. ඒ ශෝකය වුණත් මේ හිත මගේ මේ හිතේ උපදින හැඟීම් මගේ එහෙනම් දැන් ශෝකේ නැති වෙන්න ඕනේ කියලා වසඟයට ගන්න බෑ. ඒ ශෝකයේ උපදින්න හේතු තියෙනකම් මොකද වෙන්නේ? ශෝකේ නැවත උපදිනවා. හේතු නැති වෙනකොට හැබැයි නිරුද්ධ වෙලා යනවා. එතකොට තවත් කෙනෙක්ගේ හිතේ උපදින ආදරයත් එහෙමයි. තවත් කෙනෙක්ගේ හිතේ අපේ යම් ක්‍රියාකාරකමක් වචනයක් පැවතුම් උපකාරයක් තෑග්ගක් හින්දා ඒ පැත්තේ එවැනි හේතුවකට ආදරයක් ඉපදුනාට පස්සේ අපිට ඒ ආදරේ මගේ කරගන්න බෑ. මොකද ඒ ආදරේ මට ඕන විදිහට තියෙන එකක් නෙමෙයි. ඒක නම් අපි තේරුම් ගන්න ඕන කාරණාවක්. දරුවන්ගේ හිතේ හරි ස්වාමියා භාර්යාවගේ හිතේ හරි ආදරය කරන කෙනාගේ හරි හිතේ තමන් කරපු යම් කිසි කැපකිරීම වගේක් හේතුල ආදරයක් උපදිනවා. හැබැයි ඒ ආදරේ හැමදාටම තියෙන්න ඕන කියලා වසඟයට ගන්න බෑ. ඒ ආදරේ මම කැමති විදියට හැමතිස්සෙම තියෙන්න ඕන කියලා වසඟයට ගන්න බෑ. ඒ හේතු ටික තියෙනකන් ඒ ආදරේ නැවත උපදී. හේතු නැති වුණොත් ඒක නැති වෙලා යනවා. දැන් සමහර අය මොකද කරන්නේ? දැන් ඒ පැත්තේ ආදරේ උපදින්න හේතුන කිසිම දෙයක් තමන්ගේ පැත්තෙන් වෙන්නේ නැහැ. හැබැයි බලාපොරොත්තු වෙන ආදරේ උපදින්න ඕනේ මේ පැත්තේ කියලා. තමන් ගැන ආදරයක් තියෙන්න ඕන කියලා. දැන් ඒ පැත්තෙන් වටිනාකම් ලැබෙන්න තමන්ගෙන් කිසිම හේතුවක් සකස් කරන්නේ නැහැ. සකස් වෙන්නේ නැහැ. ඒත් ඒ පැත්තේ වටිනාකම් ලැබෙන්න ඕන කියලා හිතනවා. අපි හැමතිස්සෙම හිතන්න ඕන මේ හේතුන්ට අනුකූලව උපදින දේවල් මිසක් මේ බලෙන් හදාගන්න පුළුවන් දේවල් නෙවෙයි. හේතු සකස් කරන්න ඕන. හේතුන්ට අනුකූලව උපදින ධර්මතා සමූහයක්. මිසක් මේ ආත්මයක් විසින් හැසිරවීමක් නෙවෙයි.
එතකොට කෙනෙකුට අදහසක් එන්න පුළුවන් දැන් නිවන් දකින්න මම උත්සාහ කරනවානේ. ඒතර මමනේ මේ උත්සාහ කරන්නේ නිවන් දකින්න. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේ ලෝකයට පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගෙන් ධර්මය ඇහෙනවා. ධර්මය ඇහෙනකොට කන හරහා මොකද වෙන්නේ? මෙතන යෝනිසෝ මනසිකාර හැදෙනවා. ඒ යෝනිසෝ මනසිකාර විසින් තමයි මේ පොළඹවන්නේ මේ ජීවිතේ. ආත්මයක් විසින් පෙළඹවීමක් නෙවෙයි. අර ධර්ම ශ්‍රවණාදී තුලින් මෙතන ඇති වුණා ධර්මානුකූල මනසිකාර. ඒ මනසිකාර විසින් තමයි මේ ජීවිතේ ඉදිරියට පොළඹ තල්ලු කර කර යන්නේ. ඒකනේ බණ අහන කාලෙට මේක ධර්මයේ පැත්තටම නැඹුරු වෙනවා. බණ අහන එක නතර කරනකොට මේක ධර්මයේ පැත්තට පෙළඹෙන කඩු වෙනවා. ඇයි ඒ බණ අහද්දි යෝනිසෝ මනසිකාර උපදින එතකොට නිවන් දකින්න පැත්තට බර වෙනවා. බණ අහන එකෙන් බැහැර වෙනකොට යෝනිසෝ මනසිකාර අඩු වෙනවා. එතකොට නිවන් දකින්න පැත්තට නැඹුරන එකත් අඩු වෙනවා. මේක තනිකරම මේ හේතු විසින්ම ඵල උපදින වැඩපිළිවෙලක්. ඉතින් මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් පින්නත්නි චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා මේ එකින් එක ගන්න ඕනේ. එකින් එක අරගෙන මේ හැම ආයතනයක්ම වසඟයට ගන්න බැරි බව. වසඟයට ගන්න බැරි බව මේ හැම ආයතනයක්ම හේතුන් නිසා හටගන්න බව. හේතුන් නිසා හටගන්න ධර්මතා බව. එනේ මේ ආයතන 12 හරහා මේ ආයතන 12 ඒ හේතුඵල ධමයක් විදියට වැඩ කරනව මිසක් මේ ආයතන 12 හසුරවන ආත්මයක් නැහැ කියන සංකල්ප උපදින විදියටම අනාත්මය මතු කර ගන්න ඕන. අන්න එහෙම මේක සතියක් දෙකක් යම් කිසි කෙනෙක් මේ කොටසින් කොටස හොඳට මානසිකාර කර කර යම් කිසි කෙනෙක් මේ කිසියම් ආයතනයකවත් ආත්මයක් නැහැ කියන හැඟීම් උපදවා ගැනීම තමයි කියන්නේ අනාත්ම සංඥාව කියලා. අර ඒක නෑ එක භික්ෂුණීන් වහන්සේ නමක් කියලා තියෙන්නේ මේ ජීවිතේ මේ පංච උපාදානස්කන්ධය මේ ආයතන ටික හරියට රතයක් වගේ කියනවා. يعني විවිධ කොටස් එකතු වෙලා සකස් වුණු රතයක් වගේ කියනවා. රතය කියන්නේ ආත්මයක් නෙවෙයිනේ. ඒක විවිධ දේවල් හේතුලා සකස් වුණු යම්කිසි ධර්මයක්. අන්න ඒ වගේ කියනවා මේ පංචස්කන්ධ ධර්ම මේ ආයතන කියන්නේ රතයක් වගේ. ආත්මත්වයකින් තොර. නමුත් අපේ අවිද්‍යාව නිසා අපේ ඇත්ත නොදන්න මේ මෝහ චෛතසිකය නිසා මොකද වෙන්නේ? මේ මෝහය නිසා මනක් කල්පිත හැඟීමක් උපදින ආත්මයක් ගැන. මනක් කල්පිත කියන්නේ මනසේ ඇතිවන කල්පිතයක් ඒක. මනසේ ඇතිවන කල්පිතයක් තමයි මේ ආත්මයක් තියෙනවා කියන සංකල්ප. ඒක මනක් කල්පිත හැඟීමක් කිසිම වැඩක් නැහැ. නමුත් ඒක අකුසලයක් විදිහට උපදින නිසා ඒක සතර පායට යන්න පවා හේතු වෙන දෘෂ්ටියක් විදියට දහම තුන විග්‍රහ කරනවා. ඉතින් ඒ විදියට පින්නත් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥාවල යම්කිසි ගැඹුරක් තියෙන ටිකක් පුරුදු කරන්නත් අපහසු. නමුත් අල්ලගත්තොත් හොඳට තමන්ගේ ওই දේශාදී අකුසල් දුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ කේන්ති ගන්න කෙනෙක් නෑ මෙතන කියන අදහසට ආවොත් එහෙම පුදුමාකාර සහනයක් ඇති වෙනවා. ඉතින් එහෙම ලොකු ලාභයක් ලබන්න පුළුවන්. විශේෂයෙන්ම සක්කාය දෘෂ්ටියේ පවා ප්‍රහාණය වෙන්න හේතු වෙන විදර්ශනාත්මක මානසිකාරයක් අනාත්ම සංඥාව කියන්නේ. හැම දිනාටම ආශිර්වාද කරන පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් සංඥාවන් මේ උතුම් හැඟීම් පින්නත් ජීවිතේ තව තවත් වර්ධනය වේවා. නැවත නැවත උපදවා ගන්න හැකි වේවා. ඒ තුලින් ආත්මත්වයෙන් තොර ස්කන්ධ ධර්මාදී ආයතන ආදී ධර්මයන්ගේ පැවැත්මක් බව ප්‍රකට කරගනිමින් උතුම් සෝතාපන්නාදී මාර්ග හිත් උපදවා ගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නත් අද දවසේ මේ උතුම් ධම් දේශනා සඳහා දායකත්වයෙන් දරමින් කටයුතු කරන්නේ මේ යන්නට යෙදුණු ලයනල් සේනාරත්න මහත්මයාගේ දයාබර භාර්යාව සහ දූ දරුවන් විසින් තමයි දායකත්වයෙන් දරමින් කටයුතු කරන්නේ. ඒ දයාබර මව්තුමිය ඇතුළු දූ දරුවන් විශේෂයෙන් මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරමින් බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම ශ්‍රවණය තුලින් සැනසීමට පත් කරලා ලෝක සත්‍යය මතුවෙන උතුම් පුණ්‍ය ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමාජගත කිරීම තුලින් මතුවෙන මහා පුණ්‍ය ශක්තිය බලාපොරොත්තු වෙනවා තමන්ගේ දයාබර ස්වාමිපුතුණුවන්ට ඒ වගේ මේ දරුවන්ගේ පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් මේ සිදු කරගත මහානීය පුණ්‍ය ශක්තිය ඒ ලයනල් සේනාරත්න පියතුමාට අනුමෝදන් වේවා.
එතුමාගේ සංසාර ගමන පුරාවටම සුගතිගාමී ජීවිත ලැබෙන්න, උතුම් සත්පුරුෂ ගුණවන්ත අයගේ ආශ්‍රය නිස්රයන් ලැබෙන්න, ඒ වගේම මේ බොහෝ දුක් ඇති සංසාරයෙන් නිදහස් වෙන්න මේ මහා පුණ්‍ය ශක්තිය එතුමාට, ඒ පියතුමාට අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පරලෝක සැපත් දයාබර දෙමව්පියන්ට, සහෝදරිය ඇතුළු නමින් මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මිය යන්නට යෙදුණු දෙමව්පියන් සහෝදරිය ඇතුළු අනිකුත් සියලුම ඥාතීන්ටත් මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. ඒ අය සැපෙන් සැපයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන පවුලේ හැම දෙනාටම උතුම් ධර්මාභෝධය පිණිස මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම දේශනා මාලාව සිදු කරගෙන යන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට උතුම් ධර්මාභෝධය පිණිස මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියලා ඒ ලයනල් සේනාරත්න මහත්මයාගේ භාර්යාව සාමිදිනිය සහ දූ දරුවන් විසින් දායකත්වයේ දරමින් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් දායකත්වයේ දරපු පින්නතුන්ටත් බණ අහපු පින්නතුන්ටත් ලෝකවාසී සියලුම සත්‍යයන්ටත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා. මේ භයානක කොවිඩ් දුවදුර මේ ලෝකයෙන් තුරන් වේවා, බැහැර වේවා, පහ වේවා. හැම කෙනෙකුගේම ජීවිතේට සාමය, සතුට, සැනසෙල්ල ඇති වේවා. තව තවත් ධර්ම මාර්ගයෙන්ම ධර්ම ගුණ වලින්ම පෝෂණය වෙන්නට, බණ භාවනා කටයුතු වල ඉහළම තලයන් ස්පර්ශ කරන්නට, ඒ තුලින් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට මේ පින උපකාරක ධර්මයන්ම වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති.